පරිමිතියේ වර්ගඵලය හා පරිමාව කියන පාඩමේ 11 වෙනි ගාන බලන්න. ඒ ටියුට් එකේ 11 වෙනි ගාන. හරි. 11 වෙනි ගානේ කියනවා මෙහෙම තමයි. වර්ගඵලය 880යි වර්ග සෙන්ටිමීටර. ඕ ඍජුකෝණාශ්‍ර කඩදාසියක්. අය කියනවනේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 880 වූ ඍජුකෝණාශ්‍ර කඩදාසියක්. හරි. ළමයි තියෙන ඍජුකෝණාශ්‍රාකාර කඩදාසියක්. එන්න මේ වගේ. හරි. මෙන්න මේ වගේ ළමයි ඍජුකෝණාශ්‍ර කඩදාසියක් තියෙනවා. උතන කියන වර්ගඵලය 880යි cm වර්ග වූ ඍජුකෝණාශ්‍ර කඩදාසියක්. ඒ කියන්නේ මෙන්න මේ ඍජුකෝණාශ්‍ර කඩදාසියක් තියෙනවා. ඒකේ වර්ගඵලය තමයි 880යි. අන්න. වර්ගඵලය 880 වන මෙන්න මේ වගේ ඍජුකෝණාශ්‍ර කඩදාසියක් තියෙනවා. ඉතිරි ගානේ කියමු. කඩදාසියක්. අතුලේ අරේ සෙන්ටිමීටර් 14 වූ ඝන ඍජු සිලින්ඩරයක ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. ආරමයි මෙන්න මෙහෙම සිලින්ඩරයක් තියෙනවා. ඔන්න මම සිලින්ඩරය අඳින බලා ගන්න. අතුලේ අරේ 14යි. මෙන්න මේ අරේ ළමයි 14යි. එතකොට මෙන්න මේ වගේ සිලින්ඩරයක් තිබිලා තියෙනවා ළමයි. අතුලේ අරේ සෙන්ටිමීටර් 14 වූ ඝන ඍජු වෘත්ත සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨය හරියටම වැසෙනසේ අලවා ඇත. දැන් කරන්නේ මෙහෙමයි ළමයි. අපිට තිබිලා තියෙනවා දෙකක්. එකක් තමයි මෙන්න මේ වගේ සිලින්ඩරයක් තිබිලා. මෙන්න මෙහෙම සිලින්ඩරයක් තිබිලා. අනිත් එක තමයි මේ වගේ ඍජුකෝණාශ්‍ර කඩදාසියක් තිබිලා. දැන් කරනවා කියන්නේ මෙහෙමයි. මේ සිලින්ඩරේ ළමයි මෙන්න මේ කොලේ අලවනවලු. මේ ඍජුකෝණාශ්‍ර කඩදාසිය මේ සිලින්ඩරේ වටේට අලවනවලු. මෙන්න මේ සිලින්ඩරේ වටේට මේ කොලේ අලවනවලු. හරි. එතකොට ළමයි මෙන්න මේ වගේ සිලින්ඩරයක් තිබිලා තියෙන්නේ. මේ සිලින්ඩරේ ළමයි මේකට කියන්නේ අපි වක්‍ර පෘෂ්ඨයනේ. මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වටේට මෙන්න මේක වටේට මෙන්න මේ කඩදාසිය අලවනවා. හරි. දැන් වැඩේ පැහැදිලි කරන වැඩේ පැහැදිලිනේ. ඍජුකෝණාශ්‍ර කඩදාසියක් තිබිලා ඊට පස්සේ අරේ සෙන්ටිමීටර් 14 වන සිලින්ඩරයක් තිබිලා. කරලා තියෙන්නේ මෙන්න මේ කඩදාසිය ළමයි මෙන්න මේක වටේ අලවලා වක්‍ර පෘෂ්ඨය අලවලා. හරි. මෙන්න මේ වගේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨය අලවලා. එතකොට ළමයි මෙතෙන්දී මොනවා හරි දෙකක් සමාන වෙනවා. මෙතෙන්දී ළමයි මේ රූප දෙකේ ළමයි මොනවා හරි දෙකක් සමාන වෙනවා. මොන දෙකද සමාන කියලා කියන්න පොඩ්ඩක්. මේ රූප දෙකේ ළමයි දෙකක් සමාන වෙනවා. මොන දෙකද සමාන වෙන්නේ කියලා කියන්නේ. chat එකට දාන්න. සමාන වෙන දෙක දෙපාරට දාන්න එපා.
හරි. ළමයි සමාන වෙන්නේ මෙන්න මේ දෙක මේ බලන්න. මේ කඩදාසිය ළමයි මෙන්න මේ කඩදාසිය මේකේ වටේටනේ අලවන්නේ. එහෙනම් ළමයි හරියටම මේ කඩදාසිය හරියටම මේකේ අලවනවා නම් මෙන්න මේ කඩදාසිය වර්ගඵලයයි මේ කඩදාසියේ වර්ගඵලයයි ඊට පස්සේ මෙන්න මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ තියෙන වර්ගඵලයයි ඒ වර්ගඵල දෙක සමාන වුණොත් තමයි හරියටම අලවන්න පුළුවන්. චුට්ටක් බෝඩේ බලන්න. මේ බලන්න. හරි. ඔන්න මේ අහගෙන මම කියලා දෙන්න මේ බලන්න. ළමයි මෙන්න මේ කඩදාසිය විශාල නම් චුට්ටක් අයින්. මේ කඩදාසිය ළමයි විශාල නම් එතකොට මේකේ වර්ගඵලය වැඩිනේ. ඒතර මේ කඩදාසිය ළමයි විශාල කඩදාසියක් නම් වර්ගඵලය වැඩි. එහෙම එකක් ළමයි අරගෙන මේක ඇලෙවුවොත් එහෙම වටේට ඔතලා ආයෙ තව ඒ කොලේ උඩින්ම ආයෙ ඔතන්න වෙනවා. මං කියන එක තේරෙනවද? හොඳට අහන්නකෝ. මේක ඔයාලා ඒ විදිහට හිතන්න ළමයි. මේ කොලේ වර්ගඵලය මේකේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට වඩා මේකේ වර්ගඵලය වැඩි නම් මෙහෙම වටේට ඔතලා ආයෙ එකක් උඩ ආයෙ නැවත ඔතන්න. තේරුණානේ? හරි. ඊට පස්සේ ළමයි මේ කොලේ වර්ගඵලය අඩු නම් ඒ කියන්නේ කොලේ කුඩා නම් මේ කොලේ කුඩා නම් මෙතන තියෙන කොලේ කුඩා නම් ඒකේ වර්ගඵලය අඩු නම් මෙන්න මේකේ වක්‍ර පෘෂ්ඨයට වඩා මේ කොලේ ප්‍රමාණය කුඩා නම් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයට වඩා එතකොට මේ කොලේ කුඩා නම් ළමයි මෙහෙම වටේට අලවන්න ගියොත් සම්පූර්ණ වටේ අලව ගන්නත් මදි. හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ කොලේ වර්ගඵලයයි වර්ගඵලය කියන්නේ කොලේ ප්‍රමාණයනේ. මේ කොලේ වර්ගඵලයයි ළමයි මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හරියටම දෙකම එක සමාන නම් මෙහෙම ගානට වටේට අලවලා ඊළඟ ධාරි ගාවදී හරියටම නවත්තන්න පුළුවන්. අඩුත් නැහැ වැඩිත් නැහැ. දැන් මෙතන වෙලා තියෙන්නේ එහෙම එකක් නේද ළමයි? තේරෙනවද? මේ ගණන් ළමයි අන්න එහෙම හිතන්න. මෙතන වෙලා තියෙන්නේ එහෙම එකක්. එහෙනම් ඉතින් ළමයි මෙන්න මේ කොලේ මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ හරියටම අලවනවලු. එහෙනම් ඉතින් ළමයි මෙන්න මේ කොලේ වර්ගඵලයයි මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයයි අනිවාර්යයෙන් සමාන වෙන්න ඕන. එහෙනම් ඉතින් ළමයි කොලේ වර්ගඵලය 880යි නේ. එහෙනම් මේක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයත් 880 තමයි වෙන්න ඕන. කොලේ වර්ගඵලය 880යි. වක්‍ර පෘෂ්ඨයේ මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ මෙන්න මේ වටේට තියෙන වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය අනිවාර්යෙන් 880යි. හරි. එන්නේ අපි එක දෙයක් ඉගෙන ගත්තා. මේ සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 880යි. හරි. ඊට පස්සේ බලන්නකෝ ළමයි ඔයාලට මතකද ළමයි සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය මේ සිලින්ඩරයක මෙන්න මේ වටේ පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න මම සූත්‍රයක් දීලා තියෙනවා අනේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය මොකක්ද කියලා chat එකට දාන්න මම අහන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය හොයන සූත්‍රය chat එකට දාන්න ක්ලාස් එක පටන් ගන්නේ 6ට. 6ට 5ක් තියා ක්ලාස් එකට ජොයින් වෙන්න. අනිත් දවස් ඔයාලට ඉන්න පරක්කු වෙලා යන අයට ඉන්න බැරි වෙන්න මීටින් එක ලොක් කරනවා. සමහර අයට ගානක් නැහැ. ඉතින් හිතන වෙලාවට එනවා. ඒ වෙන්න බෑ. එහෙම આવත් අයින් කරනවා. එන්න බැරි වෙන හදන්න පුළුවන්. ඒක අම්ම කෙනෙක් කිව්වා ඊයස් දෙක ළමයි එහෙම එනවයි කියලා. 6ට ක්ලාස් එක තියෙන 6යි කාලෙට විතර එනවලු.
ඊට පස්සේ ළමයා 7:00මාරට පන්තිවරේ කියලා යනවලු. දුම ළමයි. එක ළමයි එහෙම අනිත් ළමයි හොඳයි හොඳයි. අනිත් ළමයි ටික එහෙම නෑ. හරි. හරි. ළමයි මෙන්න සිලින්ඩරයක වටේ වර්ගඵලය හොයන්නේ 2πr h කියන සූත්‍රයෙන් මතකයිනේ. මේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය බලන්න. වක්‍රපෘෂ්ඨ වර්ගඵලය හොයන්නේ ළමයි. two phi r h කියන සූත්‍රයෙන්. සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 2 pi r h ඒක අනිවාර්යෙන් පාඩම් කරගන්න. දැන් මම ළමයි මේකට අගයන් දානවා. කොටි බලන්න. දෙකට දාන්නේ 2. 5 වෙනුවට අපි දාන්නේ 22 බෙදීම 7. ඉතින් r කියන්නේ ළමයි r මේ r 14යි නේ. එහෙනම් r ට දාන්නේ 14. මේ r කියන r ට දාන්නේ 14. ඉතින් x කියන්නේ ළමයි උස. මේක උස අපි දන්නේ නැහැ නේ. උස දන්නේ නැහැ නේද? h වෙනුවට hම තමයි දාන්න වෙන්නේ. හරි. එතකොට ළමයි අපි තව දෙයක් ගන්නවා. මේ සිලින්ඩරයේ මං කිව්වේ දැන් වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 880යි නේ. මේ කොළේ වර්ගඵලය 880 නම් ඒක හරියට මේක මත ඇලෙවුවා නම් එහෙනම් මේකේ වර්ගඵලයක් 880යි. එහෙනම් දැන් අපි දන්නවා මේ සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය 880යි. හරි. එහෙනම් තමයි මේ වක්‍රපෘෂ්ඨ වර්ගඵලය කියන එකට දානවා 880. අන්න වක්‍රපෘෂ්ඨ වර්ගඵලය දැම්ම තමයි 880යි. බලමු. දැන් මේකෙන් සුළු කරමු. මේක ළමයි දැන් සමීකරණයක්. මේ බලන්න. මෙන්න මේකට මේක කපන්න පුළුවන්. 4 7 1යි. 14ට 7 2යි. අපි මේ ටික සුළු කරමු. දෙවරක් 22 44යි. 44 දෙකෙන් වැඩි කරොත් 88යි. එතකොට h අකුරත් එක 88යි h. හරි. ඊට පස්සේ තමයි මෙන්න මේ 88 නැති කරන්න පුළුවන් මේ පැත්ත බෙදලා 88. මේ පැත්ත බෙදලා 88. ඔන්න දෙපැත්ත බෙදලා 88. එතකොට මේකට මේක කැදෙනවා. 880ට තමයි 88 ඒවා හරියටම 10යි. අන්න h සමානයි 10යි කියලා ආවා. ඒක තමයි h කියන්නේ උසනේ. h කියලා සලකන්නේ උසනේ. එහෙනම් මේක තමයි උස හරියටම 10යි. මේ ආල් උස 10යි. ඒක ලියාගන්න ළමයි. හරි. ඒක තේරෙනවමයි මෙහෙම අත උස්සන කොට. ගාන තේරෙනවමයි අත උස්සන. හරි. very good very good.
හරි. ඊට පස්සේ බලමු ළමයි 11 වෙනි ගාන. මේක ලියුවයි කවුරුත් නේ? මේ ඔයාලා මේක ළමයි රූප සරහා අඳින්නත් ඕනද? දැන් රූපේ අපිට ඔයාලට රූපේ දීලා නැහැ නේ. ඒ නිසා මේ වෙලාවට ඔයාලා රූපේ අඳින්න ඕන. හරි. ඊට පස්සේ බලමු ළමයි 12 වෙනි ගාන. බලන්න. 12 වෙනි ගාන බලමු. කියවන්න. ඝනකාභ හැඩති මීටර් 1ක් උස වීදුරු වාදනයක ඝනකාභ හැඩති මීටර් 1ක් උස වීදුරු වාදනයක පතුල සමචතුරස්‍රයක් වේ.
හරි. ඔන්න ළමයි රූප සටහන ඇඳා බලන්න. බලන්නකෝ. උතර කියනවා ඝනකාව හැඩති මීටර 1ක් උස. මෙන්න මේක ළමයි මීටර 1ක් උස. ඔන්න. ඝනකාව හැඩයේදීලු මීටර 1ක් උසලු. හරි. කොනස මීටර 1යි. වීදුරු භාජනයක පතුල සමචතුරස්‍රයක් වේ. මෙන්න මේ පතුල ළමයි සමචතුරස්‍රයක්. මෙන්න මේ තියෙන ළමයි ඔයාලට මේ පතුලේ අඩිය තියෙන්නේ. ඔන්න මම ඒක පාට කරන්නම් මේ. මෙන්න මේ පාට කරන පතුල. හරි. අන්නේ පතුල ළමයි සමචතුරස්‍රයක්. හරි. ඊට පස්සේ බලමු කියන එක. පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර 25යි. මෙන්න මේක පැත්තක දිග ළමයි සෙන්ටිමීටර 25යි. මේ පැත්ත 25යි. එතකොට මේ පැත්ත ළමයි 25යි. අන්න ඒකත් ලකුණු කරන්න. පතුලේ පැත්තක දිග සෙන්ටිමීටර 25ක්. ඒකත් හරි නේ. හරි. භාජනයේ හරියටක් උසට ජලය පිරී තිබේ. මෙන්න මේකේ ළමයි භාගයක් උසට. බලන්න. මේකේ ළමයි භාගයක් උසට. මෙන්න මේ මට්ටම. අන්න ළමයි භාගයක් උසට ජලය පිරීලා තියෙන්නේ. හරි. ඔන්න ළමයි කියන විදිහටම අපි රූප සටහන ඇඳලා. ඔයාලා මේක ඇඳගන්න ඉස්සෙල්ලා. රූප සටහන ඇඳගන්න. ප්‍රශ්නයක් ගන්න මේක මොන අවුරුද්දද කියලා. මේක 2011. 2011 ඔලෙවල් ළමයිගේ ක්ලාස් එක. අර මේ සැරේ මැයි දැන් ලබන මැයි වල තියෙන විභාගේ. අලුත් 11 වසරේ නෙමෙයි හොඳේ පරණ 11 වසරේ.
ඔයාලට අපි වාර තියෙන ළමයි හරියට මාස 5යි. හරිය ළමයි රූපේ ලස්සනට ඇන්දනේ. දැන් මේකට හරියි. පළවෙනි කොටසේ අහනවා ළමයි මෙහෙම. භාජනයේ ඇති ජල පරිමාව ඝන සෙන්ටිමීටර් වලින් සොයන්න. ළමයි. මෙතන ළමයි පොඩි ගැටලුවක් තියෙන මේ බලන්න. මේ දිගවල් දීලා තියෙන සෙන්ටිමීටර් වලින්. නමුත් මෙතන දීලා තියෙන මීටර් වලින්. එහෙනම් ළමයි මේක සෙන්ටිමීටර් කරන් ඉමු. දැන් මේක සෙන්ටිමීටර් නේ. එහෙනම් මේක සෙන්ටිමීටර් කරමු. මීටර එකක් කියන්නේ ළමයි සෙන්ටිමීටර් 100යි. අන්න. එතන තිබුණේ මීටර එක. මීටර එකක් තිබුණේ. ඒක දාමු ළමයි සෙන්ටිමීටර් 100ක් කියලා. මීටර එකක් කියන්නේ සෙන්ටිමීටර් 100ක්. ඔන්න දැන් දිගවල ඔක්කොම සෙන්ටිමීටර වලින් ආවා. දැන් අපෙන් අහනවා ළමයි මෙන්න මේ තියෙන ජල පරිමාව අහනවා. මෙන්න මෙතන තියෙන ජල පරිමාව. ඔයාලා දන්නව නේද ළමයි මේ ඝනකාභ හැඩිති කොටසක පරිමාව හොයන්නේ. සූත්‍රය මතකද? පරිමාව සමාන දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. හරි. පරිමාව සමානද? අපෙන් අහන මෙන්න මේ කියන ජල පරිමාව. ඒක හොයන්න පුළුවන් ළමයි පරිමාවන සූත්‍රය මතකයි නේද? කාටද මතකයි? වෙන සූත්‍රය. පරිමාව සමානයි දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. එන්න පරිමාවන සූත්‍රය. පරිමාව සමානයි දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. දැන් අපෙන් අහන්නේ මෙන්න මේ ජල කඳේ පරිමාවනේ. දිග මෙතනින් බලාගන්න. මේ තියෙන දිග 25යි. පළලත් 25යි. දිගට දාන 25. පළලට දාන 25. ඊට පස්සේ උස. මේ ළමයි අපෙන් අහන්නේ මෙන්න මේක. ජල කඳේ පරිමාවල. ඔයාලා දාන්න ඕනේ ජල කඳේ උස. මම දැක්කෝ කිව්වා. උස දාන්න ඕනේ මේ ජල කඳේ උස. මේ මුළු උස සෙන්ටිමීටර් 100ම දාන්න එපා ළමයි. මේ වාදනයේ මුළු උස 100යි. නමුත් ඒකෙන් භාගයයි තියෙන්නේ. ඒ කියන්නේ 50ක් උසටයි තියෙන්නේ. ජල කඳේ උස 50යි නේද ළමයි? එහෙනම් ජල කඳේ පරිමාව ගන්නවා. උසට දාන්න ඕන 50. මෙන්න මේ උසට දාන 50. අන්න පරිමාව හොයාගන්න ළමයි වැඩි කළා. හරි. එතකොට පරිමාව සමානයි ළමයි දිග වැඩි කිරීම, පළල වැඩි කිරීම, උස. බලන්න. ඉතින් මේ ටික වැඩි කරමු. 25 සරක් 25. 625යි. 25 25ක් ළමයි 625යි. 625 නැවත වැඩි කරන්න 50. ඒ ළමයි 31250. 25 සරක් 25 625යි. 625 50න් වැඩි කළොත් 31250යි. පරිමාණ ළමයි ඒකකේ දාන ඝන සෙන්ටිමීටර.
පරිමාණ ඒකකේ දාන ඝන සෙන්ටිමීටර. හරි. දැන් මේක ළමයි මොන අවුරුද්දේද කියලා අහනවා. ඔය දාලා තියෙනවා නේද? අපිට වරන් ඇතුළේ දාලා තියෙනවා. 2018 ඔලෙවල් ගාන. 2018 ඔලෙවල් ගාන. මේ ළමයි මේ අපි ලබන සතියේ ඉඳලා මේ පළාත් පේපර් සාකච්ඡා කරන්න පටන් ගමු ලබන ඉරිදි ඉඳලා. ඔය පොඩ්ඩක් ළමයි මට මේ දවස්වල මේ ඔයාලා ක්ලාස් එක කරන්න ඕනේ නෑ ළමයි. ඒක පොඩි පෞද්ගලික හේතුවක් නිසා. ඊට පස්සේ ඒ වෙනුවෙන් ඔයාලට මේ ජනවාරි මාසේ ටියුට් ක්ලාස් එකට අය කරන්නේ නෑ. දැන් දෙසැම්බර් මාසේ ගෙවලානේ ගොඩක් අය. අවුරුදු ගෙවලානේ. ජනවාරි මාසේ ළමයි ටියුට් ක්ලාස් එක නොමිලේ කරන්නේ. දැන් මේ දවස්වල ඔයාලට ක්ලාස් එක කරන්න වෙන්නේ ඔයාලා බය වෙන්න එපා ළමයි. ඔයාලට මාස 5ක් තියෙනවා. මේ මාස 5 ඇති හොඳටම. අපි ගොඩාක් දේවල් උගන්වලා ඉවරයි. පේපර් සාකච්ඡා කරන්න තියෙන්නේ. තව පාඩම් දෙකක් වගේ තියෙනවා ඉතින්. ඔය මේ දවස්වල ළමයි තව සතියක් විතර යනකම් තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊට පස්සේ ගැටලුවක් නැහැ. ඒක පෞද්ගලික ප්‍රශ්නයක්. ඔයාලට කියන්න ඕනේ නැහැ නේ හරි. ඔයාලට තමයි ගෲප් එකට ටියුට් එක අපි දානවා. ඒක කවුරුත් print කරගන්න. ඔයාලා ඉන්න group වලට තමයි ලබන සතියේ ටියුට් එක දානවා. මේක ඉතිරි ටික ඔයාලා හිමීට කරගන්න. පළාත් පේපර් සාකච්ඡා කරමු. එතකොටත් මේ ගණන් අහු වෙනවා. මේ වගේ ගණන් අහු වෙනවා. හරි. එතකොට ලබන ඉරිදා කරන්නේ ළමයි අලුත් පේපර් එකක් පළාත් පේපර් එකක්. ඔයාලා group එකට දාන්න ඔයාලා print කරලා තියාගන්න ලබන ඉරිදා වෙනකොට. හරි. දෙවෙනි කොටසේ අහනවා ළමයි එහෙම. කියවන කොට හිමීද? පතුලේ අරය නොදන්නා. පතුලේ අරය නොදන්නා. උස සෙන්ටිමීටර් 10 බැගින් සර්ව සම පතුලේ අරය නොදන්නා උස සෙන්ටිමීටර් 10 බැගින් වූ සර්ව සම ඝන ඍජු වෘත ලෝහ සිලින්ඩර කිහිපයක් රාණි සතු ඇත. ළමයි රාණි ගාව තියෙලු මෙහෙම පතුලේ අරය නොදන්නා උස සෙන්ටිමීටර් 10 බැගින් වූ මෙන්න මේ වගේ සිලින්ඩර් තියෙන්නේ රාණි ගාව තියෙලු ළමයි සිලින්ඩර්. පතුලේ ආරේ දන්නේ නැතුනේ. පතුලේ ආරේ නොදන්නා උස සෙන්ටිමීටර් 10යි. මේ උස ළමයි 10යි. පතුලේ ආරේ නොදන්නා උස සෙන්ටිමීටර් 10 බැගින් වූ සර්ව සම. සර්ව සම කියන ළමයි එක සමානයි. ඝන ඍජු ලෝහ සිලින්ඩර කිහිපයක් රාණි සතු ඇත. මෙන්න මේ වගේ ළමයි සිලින්ඩර කිහිපයක් තියෙන රාණි ගාව. රාණි ළඟ. ඒකත් තේරුණා නේ? හරි. ඇය එම සිලින්ඩරයක පතුලේ අරය ආර්සීම් සඳහා ඒවා එකින් එක අඩක් ජලයේ පිරී ඇති ඉහත භාජනයට දමයි. ඒවා හරියටම 25ක් දැමූ විට භාජනය සම්පූර්ණයෙන් පිරෙන මට්ටමට ජලය ළඟා වෙයි කියලා දාන්න. අදාගන්න කොට ඒක. සම්පූර්ණයෙන් පිරෙන මට්ටමට ළඟා වෙයි. ජලය කියන වචනේ තිබුණා. සම්පූර්ණයෙන් පිරෙන මට්ටමට ළඟා වෙයි.
මෙන්න මෙහෙම දෙයක් පෙන්නනවායි. චුට්ටක් බෝඩේ බලන්න. දැන් රාණි ගාව තියෙන මෙන්න මේ වගේ සිලින්ඩර්. මෙන්න මේ වගේ පොඩි සිලින්ඩර් ළමයි ගොඩාක් තියෙනවා. රාණි කරන්නේ මෙහෙමයි. මේව අරගෙන එක එක මේක හිමිහිට දානවා. ඔන්න එකක් දැම්මා. එකක් දැම්මම ජල මට්ටම පොඩ්ඩක් උසනවා. ඔන්න තව එකක් දානවා. තව පොඩ්ඩක් ජල මට්ටම උසනවා. එහෙම ළමයි සිලින්ඩර් දානවලු 25. මේ වගේ පොඩි සිලින්ඩර් ගොඩක් කියා ගාව තිබුණා රාණි ගාව. ඒ පොඩි සිලින්ඩර් ළමයි 25ක්ම මේකට දානවලු. එහෙම 25ක්ම දැම්මට පස්සේ මෙන්න මේ ජල මට්ටම ළමයි මෙන්න මේ මුදුනටම ආවලු. සම්පූර්ණයෙන් පිරෙන මට්ටමටම ආවලු. මෙන්න මේ සිලින්ඩර 25ක් දැම්මට පස්සේ තමයි මේ ජල මට්ටම මෙහෙම උඩ ගාවිලා සම්පූර්ණයෙන් උඩ මට්ටමට ආවලු. උඩ මට්ටමටම ආවලු. සිලින්ඩර් 25ක් දැම්මට පස්සේ. හරි. චුටයි. එතකොටත් ළමයි දෙකක් සමාන වෙන්න ඕන. මම ඒක ඔයාලට කියලා දෙන්නම් බලා ගන්න. හරි. මේවා වෙන්නේ මේ බලන්න. මෙන්න මේන් සිලින්ඩර් දානවා මේක ඇතුළට මේන් සිලින්ඩර් 25. ඒ 25 දැම්මට පස්සේ ළමයි මෙන්න මේ හිස් අවකාශයේ සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරෙනවලු. මේ සිලින්ඩර 25ක් මේකට දැම්මට පස්සේ මේ ජල මට්ටම උඩට එනවා. ඒ කියන්නේ මේ ටිකත් පිරෙනවා. ඒ උඩ ටිකත් එක්ක පිරিলা යනවා. හරි. එතකොට ළමයි මෙහෙම දෙයක් වෙන්නේ. වාට ඒක හිතන්න පොඩ්ඩක්. මේ සිලින්ඩර 25 පරිමාව මේන් සිලින්ඩර 25ක් දාන ඕනේ. ඒ සිලින්ඩර 25 පරිමාව මෙන්න මේ හිස් කොටසේ පරිමාවට වඩා අඩු නම් හිතන්න පොඩ්ඩක්. මේන් සිලින්ඩර 25ක පරිමාව මෙන්න මේ හිස් පරිමාවට වඩා අඩු නම් මොකද වෙන්නේ කියලා හිතන්න. මේ සිලින්ඩර 25ක පරිමාව මෙන්න මේ කොටසේ පරිමාවට වඩා අඩු වුණොත් එහෙනම් ළමයි මේ ජල මට්ටම මුදුනට වෙන්නේ නැහැ. මෙන්න මේ හරිය මග මට්ටමනේ. මෙන්න මේ හරියට එන්නේ. සිලින්ඩර 25 පරිමාව අඩු නම් මේක සම්පූර්ණයෙන් පිරෙන්නේ නැහැ. හරි. ඊළඟට මේක හිතන්න. මේ සිලින්ඩර් 25ක පරිමාව මෙන්න මේ හිස් අවකාශයට වඩා විශාල නම් සිලින්ඩර් 25ක පරිමාව හිස් අවකාශයට වඩා විශාල නම් ඉඳගන්න. නෑ පොඩ්ඩක් දෙන්න මම බෝල දෙන්න. හරි. ළමයි මෙන්න මේ සිලින්ඩර 25ක පරිමාව වැඩි නම් මේ හිස් අවකාශයට වඩා මේන් 25ක පරිමාව වැඩි නම් මේකට දැම්මොත් අනිවාර්යෙන් ජලය ටික ළමයි එළියට යනවා. ජලය පිටාර යනවා. එතකොට ඔයාලට හිතන්න තව පොඩ්ඩක්. දැන් මේ ජල මට්ටම හරියටම මෙතෙන්ට ළඟා වෙනවා නම් මෙන්න මේ හිස් කොටස පිරෙන මෙන්න මේ පරිමාවයි මේ සිලින්ඩර 25 පරිමාවයි හරියටම සමාන වුණොත් නේද ළමයි මේක හට මට්ටමට ඇවිල්ලා මේ සම්පූර්ණ පිරෙන මට්ටමට ඇවිල්ලා නවතින්නේ. එහෙනම් ඔය ගානේ වෙන්නේ ළමයි මේ ජලයේ මට්ටම මෙන්න මේ සම්පූර්ණ මට්ටමට ළඟා වෙනවලු. එහෙනම් ඉතින් ඔයාලා හිතන්න ළමයි මෙන්න මේ හිස් කොටසේ පරිමාව මේන් සිලින්ඩර 25කට සමාන වෙන්න ඕන.
හරි. එතකොට ඒක ළමයි සරලව හිතන්න පොඩ්ඩක් මේ බලන්න. මේ සිලින්ඩර් 25ක් දාන්න ඕනේ. මේ සිලින්ඩර් 25 පරිමාණය මේ හිස් කොටසට වඩා වැඩි නම් අනිවාර්යෙන් ජලය එළියට යනවා. හැබැයි මේ දාන සිලින්ඩර් 25 මේ හිස් අවකාශයට සමාන නම් ජල මට්ටම ළමයි ගානට මෙතෙන්ද නවතිනවා. දැන් මෙතෙන්ද වෙන්නේ එහෙම වැඩක් නේ. එහෙනම් ළමයි මෙන්න මේ හිස් අවකාශයේ පරිමාවයි මෙන්න මේ සිලින්ඩර 25ක පරිමාවයි සමාන වෙන්න ඕන. මේ හිස් අවකාශයේ පරිමාවයි මේ සිලින්ඩර 25ක පරිමාවයි සමාන වෙන්න ඕන. හිතන්න පුළුවන් නේද? බලමු. ඊට පස්සේ අපිට කියමු මෙහිම R සමානයි පහවරක් මහා බෙදීම y ගේ වර්ගමූලයේ බව පෙන්වන්න. අචුත බෝඩේ බලන්න. දැන් ඔයාලට තේරෙනවා මෙන්න මේ සිලින්ඩර 25ක පරිමාව මේ හිස් අවකාශයේ පරිමාවට සමානයිනේ. හරි. මම ඉස්සෙල්ලා වань සිලින්ඩර් එක පරිමාව. බලන්න. ඉස්සෙල්ලා බලන්න ළමයි සිලින්ඩර් එක පරිමාව. මෙන්න මේ සිලින්ඩර් එක පරිමාව. සිලින්ඩරේ පරිමාවන සූත්‍රය මතකයිනේ. ආරම්භ කරගන්න එක. සිලින්ඩරේ පරිමාව හොයන්න ළමයි πr වර්ග h කියන සූත්‍රයෙන්. මේ සිලින්ඩරේ පරිමාව වන්නේ මේ සූත්‍රයෙන්. හරි. π වෙනුවට දාමු අපි 22 බෙදීම 7ක්. ඉතින් මේ r කියන්නේ ළමයි අරය. මේක අරය අපි දන්නේ නැහනේ. ඒ සිලින්ඩරේ අරය දන්නේ නැහැ. එහෙනම් r වර්ගයට තමයි r වර්ගෙම තමයි දාන්නේ. එසේ h කියන්නේ ළමයි උස. මෙන්න උස 10යිනේ සිලින්ඩරේ උස 10යිනේ. එහෙනම් මේ h කියන එකට දානවා 10යි. සිලින්ඩරේ පරිමාව හොයන සූත්‍රය මේකනේ. ඒකට අධිරණ ආදේශයකට පරිමාව හොයමු. 22 10න් වැඩි කළොත් 22 10න් වැඩි කළොත් 220යි. උඩ තව තියෙනවා r වර්ගය. එසේ අඩින් තියෙනවා 7ක්. 220යි r වර්ග බෙදීම 7. ඒ දක්වා මේ ටික තියාගන්න ඕයි.
හරි. එතකොට තමයි දැන් වැඩේ තේරෙන්න ඕනේ. මෙන්න මේ සිලින්ඩර 25ක පරිමාව මෙන්න මේ හිස් පරිමාවට සමානවොත් තමයි මේ පිටාර මට්ටමට එන්නේ. හරි. එහෙනම් ළමයි මේ හිස් මේ බලන්න. චුර බෝඩේ බලන්න. අපි මේ ජල කඳේ පරිමාව ඉවුවොත් 3125යි. මේ ජලයේ ටිකේ පරිමාව ළමයි 3125යි. එහෙනම් මේ හිස් කොටසේ පරිමාවත් ඒකමනේ ළමයි සමානයි. එහෙනම් මේ ජල කඳේ පරිමාවත් ජල කඳේ පරිමාව 31250යි. සෝරි. මේකේ පරිමාව 31250 නම් මේ හිස් කොටසේ පරිමාවත් 31250යි. හරි. ඔන්න බලන්න ඊට පස්සේ කරන්න වැඩේ. ළමයි මෙන්න මම කියුව එක සිලින්ඩර් එක පරිමාව. සිලින්ඩර් එක පරිමාව වුණ මේ සූත්‍රයෙන්. ආවේ 220යි. R වර්ග බෙදීම 7. සිලින්ඩර් එක පරිමාව ළමයි 220යි R වර්ග බෙදීම 7. ඔන්න සිලින්ඩර් එක පරිමාව 220යි R වර්ග බෙදීම 7. එතකොට මේ තියෙන සිලින්ඩර් එක පරිමාවනේ. මේක ළමයි 25න් ගුණ කරමු. මේක 25න් ගුණ කරමු. සිලින්ඩර 25ක පරිමාව වෙනව නේද ළමයි? මේ තියෙන එක සිලින්ඩර් එක පරිමාවනේ. ඒක 25න් ගුණ කරොත් එනවා ළමයි සිලින්ඩර 25ක පරිමාව. එහෙනම් මෙන්න මේ සිලින්ඩර 25 මේකට දැම්මනේ. ඒ ගාන සිලින්ඩර 25ේ පරිමාව තමයි මේක. හරි. එතකොට මේ හිස් කොටසේ පරිමාව 31250යිනේ. එහෙනම් මෙන්න මේ සිලින්ඩර 25ේ පරිමාව 31250 වෙන්න ඕන. මෙන්න මෙහෙම ළමයි සමීකරණයක් ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම සමීකරණයක් ගත්තා. ඊට පස්සේ මම මේ ඔක්කොම ටික මරනවා. සුළු කරන විදිය බලන්න. හරි. මෙන්න මේක ළමයි දැන් සමීකරණයක්. සුළු කරන විදිය බලන්න. මෙන්න මේ බෙදීම 7 නැති කරන්න නම් ඕන පුළුවන් ළමයි දෙපැත්තම 7න් ගුණ කරන්න. ඕන දෙපැත්තම 7න් ගුණ කරන්න. එතකොට මේ 4 මේ 7 කැපෙනවා. හරි. ඊට පස්සේ මේ 25 නැති කරන්න දෙපැත්තම බෙදමු 25යි. ඔන්න දෙපැත්තම 25න් බෙදුවා. එතකොට 25ට 25ත් කැපෙනවා. දැන් පොඩ්ඩක් ඉතිරියව ලියමු ළමයි. මෙහි ඉතිරි 220යි R වර්ග. මෙහි ඉතිරි 220යි R වර්ග. ඊට පස්සේ මෙන්න මේක ළමයි 25න් මේක 25න් බෙදලා දාමු. 31250 25න් බෙදමු. එක්දා 250යි. 31250 25න් බෙදුවොත් 1250යි. ඊට තව මෙතන තියෙන වැඩි කිරීම 7ක්. හරි. තමයි මේකේ පොඩි මිස්ටේක් එකක් වුණා. සියලු දෙනා බලා ගන්න. උත්තරේ එක්ක දැන් ළමයි. බලන්න. ඔය උත්තරේ පොඩ්ඩක් බලන්න ඉස්සෙල්ලාමයි. උත්තරේ බලන්නකෝ. උත්තරේ ළමයි R සමානයි. අහවරක් මූල පහ බෙදීම 5 භාවනය පෙන්වන්න කියන්නේ.
ඒතර උත්තරේට ළමයි 5 කියන එක තියෙන්න ඕනේ. අපිට r සමානයි 5 වරක්. 5 බෙදීම 5 ගේ වර්ගමූලයේ බව පෙන්වන්නලු. එතකොට ළමයි උත්තරේට 5 තියෙන්න ඕනේ. එහෙනම් ළමයි උත්තරේට 5 කියන එක තියාගන්න නම් ඔයාලා 5 වෙනුවට 22 බෙදීම 7 ආදේශ කරොත් වැරදි. දැන් මම එහෙම කරන්න ගිහිල්ලා මට වැරදුනා. ඔයාලත් මින් ඉස්සරහට එහෙම කරන්න එපා ළමයි. උත්තරේ 5 තියෙනවා නම් ගානේදී 5 වෙනුවට 5 දාගන්න වෙනවා. නැවත බලන්න. රාණිකාම තියෙන මෙන්න මෙයාගේ සිලින්ඩර. අර උඩදී කපලා දැම්මත් කමක් නැහැ. බලන්න. උස 10යි. උඩ ඔක්කොම කපන්න ඕනේ අර 31250 ආපේ කපන්න එපා. ඒක හරියි. මේ බලන්න. සිලින්ඩරයක පරිමාව. සිලින්ඩරයක පරිමාව හොයන්න ළමයි 5r වර්ග h කියන සූත්‍රයෙන්. සිලින්ඩරයේ පරිමාව ළමයි 5r වර්ග h. 5 වෙනුවට 5ම දාමු. හේතුව ළමයි උත්තරේට 5 කියන එක තියෙන්න ඕනේ ඒකයි. අර 5 වෙනුවට 5 දැම්මා. r කියන්නේ අර මේක අරේ දන්නේ නැහැ නේද? එහෙනම් r කියන එකට r වර්ගම දාමු. h කියන්නේ ළමයි උස. මෙන්න උස 10යි නේ. එහෙනම් මේ h වෙනුවට දාමු 10. දැන් එතකොට ආව ළමයි මෙතන 10 තියෙනවා. 10 ඊට පස්සේ 5 තියෙනවා. ස්ථාවරක තියෙනවා. අන්න. එහෙනම් මේ සිලින්ඩරයක පරිමාණය ළමයි 10යි 5r වර්ග. ඊට පස්සේ සුළු කරන විදිය මෙතන බලා ගන්න කවුරුද? මේ සිලින්ඩරයක පරිමාණය ළමයි 10යි 5r වර්ගනේ. 10යි 5r වර්ග. ඔන්න සිලින්ඩරයක පරිමාව ආව ළමයි 10යි 5r වර්ග. ඒක මම 25න් වැඩි කරනවා. සිලින්ඩර 25ක පරිමාව වෙනව නේද? මේ 10යි 5r වර්ග කියන සිලින්ඩරයක පරිමාවනේ. ඒක 25න් ගුණ කරොත් ළමයි සිලින්ඩර 25ක පරිමාව වෙනවා. ඒතර මම කලින් කිව්වනේ මේ සිලින්ඩර 25ක් මේකට දාන නිසා මේ සිලින්ඩර 25ේ පරිමාව මෙන්න මේ 31250 පරිමාවට සමාන වෙන්න ඕන. එහෙනම් මේ සිලින්ඩර 25ේ පරිමාව ළමයි 31250ට සමානයි. හරි. දැන් මේක සුළු කරමු. මේක 10 නැති කරන්න පුළුවන් ළමයි 10න් බෙදමු. දෙපැත්තම 10න් බෙදමු. එතකොට 10ට 10 කැපෙනවා. 25 නැති කරන්න පුළුවන් ළමයි 25න් බෙදමු. මේ අතරට වැඩි කිරීම දාන්න. ඔන්න දෙපැත්ත 25න් බෙදමු. එතන ළමයි 25ට 25 කැපෙනවා. මෙතන මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. දැන් තියෙන්නේ 3125. මේ 3125 බෙදන්න ඕන 25යි. ඒක බෙදුවොත් එන්නේ ළමයි 125යි. එතකොට මෙහි ඉතිරි ළමයි 5r වර්ග විතරයි. දැන් මේ 5 නැති කරන්න නම් 5 නැති කරන්න නම් මේ පැත්ත 5 ගෙන් බෙදනවා. දෙපැත්තම 5 ගෙන් බෙදනවා. එතකොට 5 ට 5 කැපෙනවා. මෙහි ඉතිරි r වර්ග. මෙහි ඉතිරි 125 බෙදීම 5. මේ දක්වා මේ ටික ලියාගන්න.
හරි. එතකොට තමයි r වර්ග සමානයි 125 ගෙවීම පයි කියලා ආවනේ ළමයි. අන්තිමට r වර්ග සමානයි 125 පිටින් පයි. මේක ළමයි මෙහෙම දෙයක් මේ බලන්න. බලන්න. මෙන්න මේ වර්ගය ළමයි. මේ පැත්තට ආවොත් වර්ගමූලය හැදෙනවා. මේ වර්ගය ළමයි මේ පැත්තට ආවොත් වර්ගමූලය වෙනවා. හරි. ඊට පස්සේ ළමයි මෙතන 125 නේ මෙතන තියෙන්නේ. 125 තමයි මෙතන තියෙන්නේ. ඒ 125 මම ලියනවා ළමයි 25 5. 125 වෙනකොට ළමයි 25 සරක් 5 ලියුවට වැරද්දක් නැහැ නේ. 125 කියන එකට ලියනවා 25 සරක් 5. හරි. ඊට පස්සේ ළමයි මේ පුළුවන් ඒවා අපි වර්ගඵලය හොයමු. ඒ බලන්න. 125 වලට 25 සරක් 5 ලියුවට ගැටුවක් නැහැ. ඊට පස්සේ මේ 25 වර්ගමූලය හෙව්වොත් ළමයි 5යි. 25 වර්ගමූලය 5යි. ඒ 25 වර්ගමූලය 5යි. ඊට පස්සේ ළමයි මේ 5 වර්ගමූලයවත් මේ 5 ගේ වර්ගමූලයවත් හොයන්න බෑනේ. ඒකට කෙලිම වර්ගමූලයම දාමු. මේ 5 වර්ගමූලය හොයන්න බෑ. 5 ගේ වර්ගමූලයත් හොයන්න බෑ. මේ බලන්න කර වැඩේ. 25 වර්ගමූලය ළමයි කෙලින් මේක දානවා 5 කියලා. අනිත් ඒවා එහෙම තියන්න. 5 මූල 5 මේ 5 ඒව එහෙමම තියන්නේ. ඒව එහෙමම වරණ ඇතුලේ තියෙනවා. මේ 25 වර්ගමූලය විතරක් සුළු කරලා 5 දාගත්තා. මෙන්න මේක බව නේද අපිට පින්වන්න කියන්නේ. හරි. එහෙනම් ඒක ලියාගන්න ළමයි. හරි. ඊට පස්සේ ළමයි මේ තුන්වෙනි කොටස කියනවා මෙහෙම. මේ ටික ලියා ගන්නකො. තුන්වෙනි කොටස කියන ළමයි මෙහෙම. පයිහි අගය සඳහා 3.14 යොදාගෙන. බලන්න. පයිහි අගය සඳහා 3.14 යොදාගෙන r හි අගය සෙන්ටිමීටර් වලින් පළමු දශම ස්ථානයට සොයන්න. ඊට පස්සේ මේ බලන්න ළමයි. ඉතින් පොඩි බලන්න. r සමානයි 5 වරක්. ඔන්න මේක ළමයි කෙලින්ම මූල පහ මෙහෙම ලියන්න ඕනේ. පහට මූලෙ මෙහෙම දාලා මේ මූල පහ මෙහෙම ලියලා. යට මේ 5 කියන එකට තමයි නැත්නම් මෙහෙම බලන්නකො. ඔන්න 5 බෙදීම 5 වල අගය දීලා නේද ළමයි 3.14 කියලා. එහෙනම් මෙතන මේ 5 වෙනකොට ළමයි ලියනවා 3.14. 5 සඳහා අගය දීලා නේ 3.14 කියලා. හරි. මෙන්න මේක ලියා ගන්න කවුරුද?
පොඩි බලන්න. r සමානයි 5 වැඩි කිරීම. ඔයාලට මතකද තමයි මේ වර්ගමූලය කියන්නේ භාගයෙන් බලය නේද? මේ බලන්න. මේ 5 වර්ගමූලය කියන්නේ 5 භාගයෙන් බලය. ඕන මේ මූල පහ වෙනුවට 5 භාගවෙනි බලය දාන්න පුළුවන්. මේ මූල පහ වෙනුවට දාන්න ළමයි 5 භාගවෙනි බලය. එතකොට මේ වර්ගමූල 3.1.2 1.4ට ඒකට දාන්න පුළුවන් 3.1.4 භාගවෙනි බලය. හේතුව ළමයි වර්ගමූලය කියන්නේ භාගවෙනි බලය. නේ? මූල පහ කියන්නේ 5 භාගවෙනි බලය. මූල 3.1.4 කියන්නේ 3.1.4 භාගවෙනි බලය. ඔයාලා මේ වගේ ළමයි මීට කලින් දැකලා තියෙනව නේද? බලන්න. මේ වගේ සාමාන්‍යයෙන් බලන්න දැන් මේක ලඝු ගානක් වගේ නේද? දැන් මේක ලඝු ගානක් වගේ තමයි මේ බලන්න. එහෙනම් ළමයි ලඝු ගණන් සුළු කිරීම මතක් කරගෙන ඔයාලට ගන්න ගොඩාක් කල්. අද එකක් මතක් කරන්නම්. ඊළඟ දවසේ හොඳටම තේරෙන්න කියලා දෙන්නම්. ලඝු මතක් වෙන්නම කියලා දෙන්නම් බලන්න. දැන් මෙහෙම ආවට පස්සේ ඔයාලට ඉස්සෙල්ලා මම කිව්වා දෙපැත්තටම LG දාන්න කියලා. ඔන්න දෙපැත්තටම LG දැම්මා. දැන් මේක ලඝු ගානක් නේ. ඊට පස්සේ ළමයි මේක බෙදන්න පුළුවන් තුනට. ඔන්න බලන්න. LG මෙන්න මේ LG 5. done. ඊට මේකෙන් කරන්න. LG 5 භාගෙනි බලය. ඊට පස්සේ ළමයි මේ ඉර යට තියෙන ඒවා ඍණ මතකද? ඉර උඩ තියෙන ඒවා ධන ඉර යට තියෙන ඒවා ඍණ. ඍණ LG 3.1.4. හරි. එහෙම ළමයි මේව තුනට කඩන්න පුළුවන්. 3ට 4ට කඩන්න පුළුවන්. උඩේ ඒවට ධන දාන්නේ. ධන LG 5. ධන LG 5 භාගිනි බලය. මේක යට නිසා ඍණ. ඍණ LG 3.1.4 භාගිනි බලය. ඊට පස්සේ මේ බලන්න. LG මේ 5 කියන එක ළමයි 5.0 බිංදුවයි බිංදුව ලියුවට වැරද්දක් නැහැ නේ. 5 කියන්නේ 5.0. ඊට පස්සේ මතකද ළමයි මේ මෙන්න මෙතන මේ භාගිනි බලයක් තියෙනවා. ඒක මෙතන මුලට එනව නේද ළමයි? මතක් කරගන්න. මෙහෙම භාගිනි බලයක් තියෙනවා ළමයි. මේ භාගෙ මෙහෙම මුලට එනවා. මුලට ඇවිල්ලා මේ භාගෙ ලොකු වෙනවා. ඒ දර්ශක මුලට ආවම ලොකු වෙනවා. මේක ලොකු වුණා. එතකොට මෙතන තියෙන්නේ 5 විතරයි. එතන භාගිනි බලයක් තුනේ ඒක මුලට ඇවිල්ලා ලොකු වුණා. 5 කියන එක ළමයි 5.0 බිංදුවයි බිංදුව කියලාම දාගමු. ඍණ. ඊට පස්සේ මෙතන තියෙන මේ භාගිනි බලයක්. ඒකත් ළමයි මෙතන මුලට ඇවිල්ලා ලොකු වෙනවා. අන්න. මෙතන තිබුණු භාගිනි බලයක් මෙහෙම මුලට ඇවිල්ලා ලොකු වුණා. ටිකක් බෝඩේ බලන්න මේ ලඝු ගාන අද පුරුදු වෙන කවුරුත්. ඉස්පෙල්ලම කරේ දෙපැත්තටම LG දැම්මා. ඒක පුළුවන් නේ කාටද? ඊට පස්සේ තමයි මේක කඩන්න පුළුවන් කෑලි තුනකට. LG 5 LG 5 භාගිනි බලය LG 3.1.4 භාගිනි බලය LG 5 LG 5 භාගය LG 3.1.4 භාගය. එතෙන් ළමයි මේ ඉර යට තියෙන ඒවාට වෙන දාන්නනේ. එහෙම කඩන්න පුළුවන් නේ. ඊට පස්සේ ළමයි මෙතන කරලා තියෙන මේ භාගිනි බලයක් තිබුණා. ඒක මුලට අරන් මේ තියෙන මුලට අරන් මෙතන භාගිනි බලයක් තිබුණා. දැන් ඒක මුලට අරන්. ඊට පස්සේ ළමයි දැන් මේ ටික හරිනේ. දැන් ඉතින් ළමයි මේව පොතෙන් බලන්න ඕන. මෙන්න මේ තුනම ළමයි පොතෙන් බලලා දාන්න ඕන ලඝු පොතේ. හරිද? ඔයාලා ළමයි මේ දක්වා මේ ටික ලියාගෙන කවුරුත්
හරි. ඊට පස්සේ ළමයි මෙන්න මේ ලඝු පහ වල පොතෙන් බලන්න ඕන. අද ළමයි මම ඔයාලට පොතෙන් බලන්න ඉතින් කියලා දෙන්නේ නැහැ. ඒ නිසා මම ලඝු පහ කියන එක ළමයි මෙන්නමයි. බලන්න. ඊළඟ දවසේ මම ලඝු ගානක් හොඳට කියලා දෙන්නම්. ඔයාලා පොතෙන් බලන්න ඕන ළමයි 50 බිඳුව. ඒක බලන්න ගොඩක් අය දන්නෝනේ. 50 බිඳුව බලන්න. 50 බිඳුව බැලුවොත් තේරෙයි ළමයි. 50 බිඳුව බලලා උත්තරේ ළමයි chat එකට දාන්න මට. ලඝු වල 50 බිඳුව බලන්න. 50 බිඳුව බලලා උත්තරේ කියන්න. හරි. 50 බිඳුව ළමයි ඉන්නේ 69 90. ඉතින් මෙතන ළමයි භාගයේ ගුණ කිරීම. ආයි ආව 50 බිඳුව. ඒකත් බලන්න. ලඝු 50 බිඳුව. ඒක 0.69 90 ඍණ. ඉතින් මෙතන ආයි භාගයේ 0.9. දැන් මෙතන ලඝු බලන්න ළමයි 31 4 බලන්න. 31 4. අන්න ඒකත් බලන්න ළමයි 31 4. චැට් එකට දාන්න 31 4 කීයද කියලා. හරි. 31 4 කියන ළමයි 49 69. 31 4 බලන්න ගන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි දැන් මෙන්න මේව සුළු කරන්න ඕන. බලන්න සුළු කරන විදිය. මේක 0.6යි 9යි 9යි බිඳුවයි. ධන. ඊට පස්සේ ළමයි මෙන්න මෙතන යටින් දෙකක් තියෙනෝනේ. ඒ දෙකක් තියෙන නිසා මෙන්න මේක දෙකෙන් බෙදලා දානවා. මේක බෙදන්න ඕන දෙකෙන්. 0.3යි 4යි 9යි 5යි. ඍණ. ඊට මෙතන යටින් දෙකක් තියෙන නිසා මේකත් දෙකෙන් බෙදන්න ඕන. 0.3 2යි 4යි 8යි 4යි. හරි. අන්න මේ පේලියක් ලියාගන්න කවුරුත්. ඔක ලඟුම තේරුණා නම් තමයි ඔයාලට ලඟු ගන්නත් ඊළඟ දවස් කියලා දෙන්නම් හොඳට. පළත් පේපර් කරද්දී කියලා දෙන්නම්. එතකොට මේ පේපර් එකේ ළමයි ඉතිරි ටික ඔයාලා තනියම හිතේ කරන්න. මේ වගේ ළමයි ඉස්සරහට ගොඩක් කෙරෙනවා. ඔයාලා ලස්සනට ටියුට් එකක් දානවා ළමයි මේ සතියේ. ඒක ප්‍රින්ට් කරලා තියාගන්න ඉරිදට කලින්.
ඊට පස්සේ තමයි මේ ඔයාලට මේ ලබන මාසේ ජ්‍යාමිති ක්ලාස් එකට මුදල් අය කරන්නේ නැහැ. දැන් මේ මාසේ ගොඩක් දවස් කරන්න ඕනේ නෑනේ අපිට. ඒක නිසා ඒ වෙනුවට ලබන මාසේ මුදල් ගෙවන්න එපා. ජ්‍යාමිති ක්ලාස් එකට ගෙවන්න එපා. sorry. ඊට පස්සේ ළමයි ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ දෙක එකතු කරන්න. මේකයි මේක එකතු කරනවා. බලන්න මේක මෙතන ලියන්නම්. 0.69 90 මේ 0.69 90ට 0.34 යන උබ එකතු කරනවා. අපි එකතු කළා 5යි 8යි 4යි 0යි 1යි. ඊට එකතු කරලා ආපු උත්තරේ ළමයි මේක අඩු කරන්න ඕනේ. 0.7 මේ 24 84 අඩු කරන්න. අන්න බලන්න. මේකයි මේකයි එකතු කරා. ආපු උත්තරේ මේකත් අඩු කරානේ. ඒත් අඩි උත්තරයක් ආවම 0.81. 0.8.0.01. ඒක ලියාගන්න. ඒක ලියාගන්න. ඒක තමයි දිගටම මේ පැත්තේ තිබුණේ මෙන්න මේ LGR. දිගටම මේ තිබුණා තමයි LGR. හරි. ඊට පස්සේ ඔයාලට මතකද ළමයි මේ ලඝු කියන එක මේ පැත්තට ආවොත් ඇන්ටි ලොග් වෙනව නේද? මේ ලඝු කියන එක මෙහාට આવොත් ඇන්ටි ලොග්. හරි. ඒතර මෙහි ඉතිරි R විතරයි. දැන් ළමයි ඔයාලා ඊළඟට කරන්න ඕන මේකේ ඇන්ටි ලොග් බලන්න. ඇන්ටි ලොග් බලන්න මේ 8000 එක තියෙන තැන. 8000 එක තියෙන්නේ කොතනද කියලා බලන්න. හරි. ඒක තියෙන තැන බලලා උත්තරේ chat එකට දාන්න. මේ 8000 එක තියෙන තැන. chat එකට දාන්න. ඇන්ටි ලොග් බලලා උත්තරේ දාන්න.
හරි 8001 තියෙන ළමයි 63 එකේ එක නේද? එහෙනම් උත්තරේ ළමයි 6.3යි 1යි 1යි. 6.3යි 1යි 1යි. මේක අහන්නේ තමයි දශම ස්ථාන එකකටනේ. දශම ස්ථාන එකකට නම් මේ 3 විතරක් තියාගෙන මේ 11 අයින් කරන්න. ඒ කියන්නේ 6.3යි. උත්තරේ ළමයි නම් 6.3යි. හරි ඒක ලියා ගන්න. මේ තමයි මේ අද ක්ලාස් එක පොඩ්ඩක් මට කරන්න බැරිම තත්ත්වයක් තියෙන වෙලාව තමයි කරේ. ඔයාලා ළමයි මේ මේසදී බ්‍රහස්පති ක්ලාස් එක තියෙනම් අපි group එකට දාන්නම්. ක්ලාස් එක තියෙනවා නම් group එකට විස්තරය දාන්නම්. මේ අද ක්ලාස් එක ළමයි මෙතනින් නවත්තමු. ඊළඟ සතියේදී ඉඳලා අපිට ගැටලුවක් කෙනෙක් ගන්න නැහැ දිගට කරගෙන යන්න පුළුවන්. හරි. එනවා